අකුරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස තුනම මේ කෙලෙස් සහිත අපේ සිතේ වැඩි දියුණු වෙන්නේ අවබෝධයෙන් තොරව හිතන නිසා. යමෙක් උසස් මනසක් ඇතුව ඉපදිලා මේ උසස් මනස තුල තමන්ගේ හිත හඳුනා ගැනීමේ නුවණ, හිතෙහි ක්‍රියා ස්වરૂපය හඳුනා ගැනීමේ නුවණ, ඒ ක්‍රියා ස්වභාවය හඳුනා ගැනීමේ නුවණට කියනවා යතහ භූත ඥානය. එතකොට යම්සේද යම් භූතයක් සකස් වෙන්නේ, ඒ සකස් වෙන භූතය කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න. භූතය කියලා කියන්නේ සතෙක් නෙමෙයි, භූතෙක් නෙමෙයි. භූතය කියන වචනේ සිංහල තේරුම සකස් වූ ආකාරය. ඒකට මේ මොහොතේ උපදින සෑම මිනිසෙකුගේම යතහ භූතයක් තමයි. තමන්ගේ හිතේ උපදින සෑම සිතුවිල්ලක්ම සිතන්නේ තමන් දැනදැනමයි. ඒකට තමන් තුළ යම් භූතයක් සකස් වීමක් සකස් වෙයිද, ඒ සකස් වෙන භූතය පිළිබඳ තමන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මනුෂ්‍යයා කියන සත්වයා හොඳ දේ කරන්නෙත් හිතලා, නරක දේ කරන්නෙත් හිතලා, නරකයි කියන මනුෂ්‍යයාද හොඳ දේ කරන්නෙත් නරක දේ කරන්නෙත් හිතලා. මනුෂ්‍යයා කියන සත්වයාගේ ස්වභාවයක් තමයි, යතහ භූතයක් තමයි හොඳ දේ කරන්නෙත් නරක දේ කරන්නෙත් හිතලා දැනමයි. නොදැන කරන්නේ. ඔබේ හිතට තට්ටු කරලා බලන්න. මේ මොහොතේ ඔබේ ජාතිය, කුලය, ආගම, ගෝත්‍රය කුමක් වුවත් ඔබ මේ මොහොතේ ඔබේ හිතට තට්ටු කරලා ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න. තමන් කරන හොඳ දේත් නරක දේත් තමන්ගේම හිතින් හිතලමයි කරන්නේ. මේ ලෝකෙහි ඇත්ත ගැන හිතනකොට මේ ටික තේරුම් ගන්න පුළුවන්. තමන් හොඳ දේ කරන්නෙත් හිතලා, නරක දේ කරන්නෙත් හිතලා කරනවා නම් ඒ හිතලා කරන හැම එකක්ම කර්ම විපාකයක් බවට පත්. චේතනහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාව ක්‍රියාවට නැගෙනකොට ඒ කර්ම පතයක්, කර්මයක් බවට පත්. එතකොට හිතලා කරන මේ පංචකාම වස්තුන් කෙරෙහි උපාදානයක් ඇති කරගෙන ඒ පංචකාම වස්තුන් වලට ගැති වෙලා, ගෝචර වෙලා තමන් මේ කරන කියන හැම දෙයක්ම කෙලෙස් වැඩෙන ආකාරයට නම් කරන්නේ, ඔබ මරණින් මතු අනිවාර්යයෙන්ම දුගතියකට වැටෙනවා. දුගතියකට වැටෙන හේතුව ඔබ රැස් කරගන්න. ඒකට හේතුවක ඵලයක් නම් අපි විඳින්නේ. හේතුඵල දර්ශනය තුල මේ යතහභූත ඥානය කියන එකයි මම ඔබට තේරුම් කරන්නේ. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තේ අපි අපේ ජීවිතය තුළ හොඳ දෙයක් කළා නම් හොඳ දෙයක් කළෙත් කරන්නෙත්, නරක දෙයක් කළා නම් කළෙත් කරන්නෙත් හෘද සාක්ෂියට එකඟවමයි, දැනමයි. නොදැන මේ ලෝකේ කිසිම මිනිසෙක් යමක් කරන්නේ. එනිසා මේ හෘද සාක්ෂියට එකඟව කරනකොට කුසල ක්‍රියා කරන කෙනෙකුට කුසල විපාක ලැබෙනවා, අකුසල ක්‍රියා කරන කෙනාට අකුසල විපාකයක් ලැබෙනවා. එතකොට කුසල ක්‍රියා කරන්නේ දැනමයි, අකුසල ක්‍රියා කරන්නේ දැනමයි.
ඒ කුසල අකුසල ක්‍රියා දෙක විග්‍රහ කරලා බලනකොට හෘද සාක්ෂියට එකඟව කරණේම කුසල ක්‍රියා බවට පත් වෙනවා. වංචනික දේවල් බොරු දේවල් එකඟ නොවන හෘද සාක්ෂියට එකඟ නොවන සියල්ලක්ම අකුසල කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කුසල ක්‍රියා කිරීමෙත් අකුසල ක්‍රියා කිරීමෙත් ප්‍රධාන හිමිකරු අයිතිකරු තමන් බවට පත් වෙනවා. ඒ නිසා රත්තරන් දෙමව්පියනි අපේ රත්තරන් තරුණ දරුවෝ මේ ජීවත් වෙන චුට්ටි කාලේ තුලදී අපි කල්පනා කරන්න ඕන කවුරු කෙසේ කිව්වත් මොන උපක්‍රම දාලා අපේ මනස අවුල් කරන්න හැදුවත් මනස විකෘති කරන්න හැදුවත් සමහරු ඉන්නවා බණෙන්ම ඔළුව වෙනස් කරනවා. සමහරු ගීතයෙන් ඔළුව වෙනස් කරනවා. ආකල්ප සංකල්ප වෙනස් කරලා වෙනස්ම මාවතකට ඇරයි යනවා. සමහරු එක එක දේශන මාර්ගයෙන් අපේ ඔළුවේ තියෙන යහපත් ක්‍රියාකාරකම් මිත්‍යා දෘෂ්ටියට යොදු කරලා පාපයට යොදවලා කර්මයේ විපාකයේ පිළිගන්නේ නැති තැනට අපි පත් කරලා සංසාරේ භවෙන් භවයට අපි හදාගෙන ආපු උතුම් මේ සත්පුරුෂ ගුණ වෙනත් මාවතකට ඇදලා දාලා අපි වෙනස් කරලා අමුතුම පුද්ගලයෙක් බවට පත්. ඒවා අපට අවබෝධ කරගන්න බැරි වුණොත් තේරුම් ගන්න බැරි වුණොත් අපි මහා විශාල අගාධයකට සංසාර දුකකට වැටිලා කල්ප ගණන් විඳවන අකුසල විපාකයන් විඳවන තැනකට පත් වෙනවා. ඒ නිසා රත්තරන් දෙමව්පියනි පින්වතුනි අපි විශේෂයෙන් තේරුම් ගත යුතුයි මේ යතහභූත ඥාණයෙන් අවබෝධ කරගත යුතු පරම සත්‍ය මේ චතුරාර්ය සත්‍ය දේශනාව තුළ ගැබ්බෙලා තියෙනවා. එතකොට අපි මේ දිනවල කතා කළේ ඊයේ ගිය සතියේ ඊරිසල සතියේ ධම්මානුපස්සනාවේ දුක්ඛං අරිය සත්‍යං චතුරාර්ය සත්‍ය නිර්දේශය තමයි අපි සාකච්ඡා. ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. සසර ගමන නිමා කරන්න වෙරදරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසම භික්ෂූවන් යන වචනයෙන් හඳුන්වනවා. එතකොට මේ යථාභූත ඥාණයෙන් භාවනා රම්මණයක් තුල සිත පවත්වන්නට පින් කළ ඉපදුණු ඔබ අප වගේ සියලු දෙනා විහාරස්ථානයේ එහා කාමරේ තියෙනදී මෙහා කාමරේට ගේන යනකොට ඒ අපේ හිතේ තියෙන ස්වභාවයන් හිතට අයිති ස්වභාවයන් එකිනෙක වටහා ගන්න බැරි වුණොත් අපිට බරපතල කර්ම විපාක සංසාරෙ විඳින්න වෙනවා. එහෙනම් ඉදන් දුක්ඛන්ති යතහ භූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යතහ භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහ භූතං පජානාති. මෙය දුක්ඛ සත්‍යයි. මේ දුක්ඛ සමුදය සත්‍යයි. දුකට හේතු වන පරම සත්‍යයි. මේ දුක්ඛ නිරෝධයයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි කියලා යථා භූත ඥානෙ වටහා ගන්න ඕන. යථා භූත ඥානය කියලා කියන එකත් තෝරලා දෙන්න ඕන. යමක් තුල හෝ යමෙක් තුල යම් සකස් වීමක් හටගනීද ඒ හටගත්තා වූ ආකාරයේ පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. දැන් අපි හිතමු සමහර වෙලාවට අපි බොහෝ දේවල් හිතට එකඟව කරනවා. සමහර දේවල් හිතට විරුද්ධව කරනවා. හිතට එකඟ දේවල් කරනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. හිතට විරුද්ධ දෙයක් කරනකොට හැම වෙලාවෙම හිත දුකින් දුකටපත් වෙලා පීඩාවටපත් වෙනවා. මේ ඊපෙරේදා අපේ ලංකාවේ යම් ආයතනයක මොකද එතුමාම මට කියන්න එපයි කියලා මේ රාජ්‍ය ආයතනයක සේවය කරන දෙදෙනෙක් එක්කෙනෙක් ඒ ආයතන ප්‍රධානියෙක්. අනිත් කෙනා ඔහු යටතේ සේවය කරන කෙනෙක්.
මුදල් උපයන ආදායම් මාර්ග හොයන ආයතනයක මේ ප්‍රධානියා කියනවා. පාලන මිල අපි හිතමු රුපියල් 50යි කියලා. යම් වස්තුවක පාලන මිල නියම මිල රුපියල් 50යි. ඉතින් ඒ ප්‍රධානියා තමන්ගේ අන්තේවාසිකයට තමන්ගේ යටතේ සේවය කරන සේවකයාට කියනවා මේ භාණ්ඩය රුපියල් 50යි. මේක අපට ලැබෙන්නේ 35කට අපේ ආයතනයේට 15ක් තියලා ලාභේ තියාගෙන 50කට විකුණන්න. ඊට අමතරව මේ ප්‍රධානියා තමන්ගේ අර ගෝලයාට කියනවා මේක රුපියල් 100ක් විතර වටිනවා. අපිට ලැබෙන බොහොම අඩු මුදලට රජයෙන් විදේශිකයන් සඳහා මේ අලෙවි කරන්න පුළුවන් බොහෝ සෙයින් අලෙවි වෙනවා. මේ රාජ්‍ය ආයතනයක් පිළිබඳ ඕනම කෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා. මේ 50 දැන් 35යි එකේ තමන්ගේ ආයතන ලැබෙන මිල. ඉතින් රජයටත් ආයතනයේ වැඩි දියුණුවටත් තව වැඩි රුපියල් 15ක් ලාභේ තියාගෙන විකුණන රුපියල් 50ට විකුණන්න තමයි නියමයි. මේ උසස් නිලධාරියා කියනවා තමන්ගේ අන්තේවාසික නිලධාරියාට මේක 50කට වඩා රුපියල් 100ක් විතර වටිනවා බැලුව බැලමට විදේශිකයන්ට විකුණන නිසා සල්ලි තියෙන මිනිසුන්ට මේක විකුණන නිසා රුපියල් 75කට විකුණන්න. ඒ ඉතුරු 25 ඔබ තුලම තියාගෙන කාර්යාලයට අවශ්‍ය බඩුවක් මේ බඩු ප්‍රවාහණය කරන්න ත්‍රිවිල් එකක් හරි වාහනයක් හරි ගන්න ඕන දවසට ඒ වාහනේ ගාස්තු ඔක්කොම මේ වැඩියෙන් ලැබෙන රුපියල් 25න් අපි කරමු කියලා කතා කරගත්තා. දැන් අර භාණ්ඩ රුපියල් 75ට උණු කැවුම් වගේ විකිනෙනවා. හැම එකකින්ම රුපියල් 25 ගන්න එනවා. උසස් නිලධාරියාට මේ කර්ම විපාකේ නොතේරුණාට ඔහු යටතේ සේවය කරන නිලධාරියාට තේරෙනවා මම මේ වංචාවක් කරන්නේ. රජයේ නියම කරපු ගාන 50යි. මම මේ කරන එක 75ට විකුණන්නේ මගේ උසස් නිලධාරියාගේ කීමට මේ හැම ආඩ්පතකින්ම රුපියල් 25 ගානේ මට ලැබෙනවා. මම මේක කරන්න හොඳ නැහැ. මම මේ කරන්නේ වැරදි වැඩක්. වැරදිලවත් මේක අහුනොත් මටත් මගේ රස්සාව හිමි වෙනවා. කියලා මෙයාට අර තමන් අලෙවි කරන භාණ්ඩයට රුපියල් 25 ගානේ වැඩි එනකොට ඒක හරියට තමන්ගේ උගුරෙන් තමන්ගේ ආමාශයට ගිනි වතුර පුරවනවා වගේ ලෝදිය පුරවනවා වගේ දැනෙනවයි කියලා මේ මහත්තයා මට කිව්වා. මට කතා කරලා කියනවා අපේ හාමුදුරුවනේ මමවත් මගේ පරම්පරාවේ කවුරුවත් මේ වගේ වංචා කළා නැහැ. මට හිතට විරුද්ධව මේක කරන්නත් බෑ. මගේ ප්‍රධානියා මට බලෙන් පවරනවා මේක කරන්න කියලා. නමුත් මට දැනෙනවා මේක වංචාවක් කියලා. මට ඔහුට විරුද්ධව නිකන්වත් වචනයක් කියන්න බෑ. එහෙම නෙවෙයි සර් ඒක කරන්න බෑ කියලා කියන්න බැරි මොකද මගේ අම්මා අසනීප වෙලා ලෙඩ වෙලා ඉන්නේ. මට නිවාඩුවක් අනුමත කරන්නේ නැහැ මෙයා. වැරදිලාවත් මට නිදහසේ නිවාඩුවක් ගන්න හැදුවොත් නිවාඩු ගන්න දෙන්නේ නැහැ. ඒ නිවාඩුවක් නොදෙයි කියන බයට මට මෙයාට එරෙහිව මේක කියන්නත් බෑ. මං අසරණ වෙලා ඉන්නේ. මගේ අම්මට මං විතරයි ඉන්නේ පිහිට වෙන්නේ. ඉතින් ලෙඩදුවක් හැදුනොත් මට නිවාඩුවක් ගන්න මේ ප්‍රධානියාගේ උපකාරය වුණේ. නමුත් අපේ හාමුදුරුවනේ එයාට බයේ හිටියොත් මගේ හිතට වංචාව මම මේ කරන වැඩේ වැරදි කියලා රෑ මට නිින්ද යන්නේ අපේ හාමුදුරුවනේ. මං ඒ වැඩියෙන් ගන්න 7.25ක්වත් අල්ලන්නේ. මෙයා සතියේ සැරයක් ඇවිල්ලා ඒ වැඩියෙන් හම්බ කරන හැම සතියෙම මෙයා ආරයි යනවා. මෙයා අරන් ගිහිල්ලා එයා කියන අවශ්‍යතාව සඳහා යොදා ගන්නවා කියලා. මම රජයට විරුද්ධව ඒ වගේම මගේ රස්සාවට නොකළ යුතු දෙයක් මම මේ කරනවා. මේක මහා බයෙන් හරි කරදරෙන් කරන්නේ මගේ ඔළුව ගිනි ගන්නවා වගේ. මට බය වෙන මොකුත් නෙමෙයි මගේ අම්මයි මගේ පවුලේ අය ජීවත් කරවන්නේ මම මේ රස්සාවෙන්. වැරදිලාවත් මම මේ කරන වැඩේ අහුනොත්වත් මට රස්සාව අනිවාර්යෙන් නැති වෙනවා. ඒ නිසා මම මොකද කරන්නේ? බැහැ කිව්වොත් අර යවුරන වෙනවා. කළොත් මගේ හිතට විරුද්ධ වෙනවා. මට මේකට උත්තරයක් දෙන්න කියලා. මං තුමාට ඉතින් ධර්මානුකූල යහපත් උත්තරයක් දුන්නා.
දැන් බලන්නකො රුපියල් 25ක් වංචා වෙනවයි කියලා මෙයා කියනවා මගේ පපුවට ගිනි වතුර මම ලෝදිය හලා ගන්නවා වගේ කාඩ් පතක් විකිනෙන වාහාරයක් ගානේ මගේ හිතට ලොකු බයක් දැනෙනවා මං වරදක් කරන්නේ පාපයක් කරන්නේ දේශීය කෙනෙකුට හරි විදේශීය කෙනෙකුට හරි මං වංචාවක් කරන්නේ කියලා මට හිතෙනවා මේකේ ලැබෙන සල්ලි මට ලැබෙන්නේත් නැහැ ඒ ඔක්කොම මගේ ප්‍රධානියා ගන්නෙ අවසර මෙයා මට කියනවා අපි දෙන්නම ලාභ බෙදාගමු කියලා මං කිව්වා මට බෑ කියලා එයා කේන්තියෙන් එයා වැඩි කොටස අරගෙන මට කීප දෙනවා එහෙනම් කාර්යාලයේ අවශ්‍යතාවයක් සඳහා ගන්න මට හිතෙන්නේ අපේ හාමුදුරනේ මට මේ හම්බෙන සල්ලි මගේ හිතට විරුද්ධයි අවසර මට ලේසි ක්‍රමයක් හැටියට මං යමක් හිතුවා ඒක හරිද කියලා කියන මං මොකද්ද එයා කියනවා මට මේ ලැබෙන මුදල මම පුණ්‍ය ආයතනයක පින්කටයකට දාන්න මං කොහොඳ අදහසක් නමුත් ඔබතුමා දැම්මයි කියලා පාපයෙන් ගැලවෙන්න බෑ 50ට විකුණන්න තියෙන දේ අජයෙන් අනුමත මුදලට වඩා සතියක් හරි එක ගන්නවා කියන්නේ වංචාවක් නේ පාපයක් හොරකම එතකොට යම් වැරදක් කරනකොට ඒ වරද තමන් අතින් සිද්ධ වෙනවා යයි බිය හිතෙන හිත් තියෙන අයත් ඉන්නවා සසර බය දක්නා හිත් තියෙන ස්වභාවයෙන් එවැනි වරදක් කළොත් මං වරදක් කරනවා ඒකට මට බයයි ඒකට විපාක ලැබෙයි කියලා මං බයයි කියලා කියන කොටසකුත් ලෝකෙ ඉපදිලා ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා විලිබිය නැතිව වරදි කරනවා විලිබිය නැති පින්පව් ගරු කරන්නේ කර්මයේ විපාකයෙන් මෙනෙහි කරන්නේ තමන්ගේ ආස්වාදය සඳහා විනෝදය සඳහා බුද්ධම විදිහට මේ තිරිසන් සත්වය ඇසුරු කරනවා එහෙම නැත්නම් වෙන යම් අරබීවගේ පානඝාතය අදින්නා දානය කාම මිත්‍යාචාරය මුසාව සුරාව සූදුව වැනි පංච දුෂ්චරිතයන් වල දස අකුසල් වල සිත යොමු කරමින් ඒ කරන වැරදි ආස්වාදයෙන් තලුමරමරා විඳින කොටසකුත් ඉපදිලයි සුළු වරදක් කළා ඒ පාපයක් යයි හංගිමින් ඒ මහා පීඩාවකින් බයෙන් ඒ දෙයට යොමු වෙන අයත් ඉන්නවා මහා පව් කර කර ඒකේ මහා පුදුම ආස්වාදයක් විඳින අය මේ පහුගිය දවසක අපේ ස්ථානයේට පැවිදි වෙන්න කියලා දරුවෙක් ගෙනත් දැම්මා මාව වැඩි කැමති වුණෙත් නැහැ නමුත් ඒ අඳුරන දායක පිරිසක් නිසා අපේ හාමුදුරනේ මෙයා ටිකක් හිතුවක්කාරයි ඉගෙන ගන්න කැමති නැහැ එහෙමනේ දැන් මහාන වෙන්න එක්කගෙන ඉගෙන ගන්න බැරි නම් හිතුවක්කාර නම් මෙල්ල කරන්න බැරි නම් දරුණු නම් තමයි මහාන කරන්න ගෙනත් දාන්නේ ඒ වගේ අය මහාන වුණාම ඉතින් සාසනෙත් ඉවරයි පඩු හැලියත් ඉවරයි සියල්ලම අවසන් මේ දරුවෙක් ආවා ඔහුගේ විනෝදාංශය තමයි මට නම් හම්බුනේ නෑ දකින්න මගේ අනිත් පුංචි හාමුදුරුවෝ කියනවා හෝනෙක් දැක්කොත් ඒ හූන මරලා ප්ලේට් තලයකින් කෑලි වලට කපනවා මට ඕක කියනකොට ටිකක් පරක් වෙයි බල්ලෙක් දැක්කොත් නැට් අල්ලලා පිට කොන්දටමයි ගහන්නේ ලීයකින් හරිම සතෙක් පෙන්නන්න බෑ අවුරුදු 10 12ක ඇති වයස සංසාරේ අකුසල කර්මයේ කොච්චර බරපතලද කියනවා නම් නිකන් ඉන්න සත්තුන්ට ගහනවා හිරිහැර කරනවා නිකන් ඉන්න ඥාතීන්ට හිරිහැර කරනවා ගහනවා නොයෙකුත් චිත්ත පීඩා ඇති කරනවා පවුල් අවුල් කරනවා විනාශ කරනවා මහ පාරට ඇදලා දානවා සමහර අය ඒකට රත්තරන් දෙමව්පියනේ මේක ඒ දරුවාගේ වරදක් නෙමෙයි දරුවා දන්නේ නැහැ එයාට නොතේරෙන වයස නමුත් සංසාරේ සත්වයන්ගේ පුද්ගලයන්ගේ අතපය කපලා කෑලි වලට කපලා කොටලා කිසිම විලිබියක් නැතුව පව් කරලා පව්කාරකම භවයෙන් භවයට එනවා. මේ භවයෙන් භවයට එනකොට හැම වෙලාවකම කුසලයට වඩා අකුසලයට හිත යෙදෙනවා. එතකොට මේ සිතට එන අකුසල චේතනා කුසල චේතනා නිවැරදිව තේරුම් ගැනීමට කියනවා යතහභූත ඥානය කියලා. අකුසලය අකුසල විපාකයේ වැටහෙනවා නම් කුසලයේ කුසල විපාකයේ වැටහෙනවා නම් ඒ කුසල අකුසල් දෙක වැටහීම කුසලයේ පිළිබඳ යථාභූත ඥානය. ඒ වගේ යම් ආකාරයකටද සකස් වෙන්නේ
ඒ සකස් වෙන ආකාරය තේරුම් ගැනීම යථාභූත ඥානයයි. යථාභූත ඥානය මා හිතන්නේ උගත් නූගත් හැමෝටම තියෙනවා නම් ඒ හැමෝගෙම ජීවිත බබලන. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය තුල අපි කතා කළා ජාතිපි දුක්ඛ කියන්නේ මොකද්ද? ජරාපි දුක්ඛ කියන්නේ මොකද්ද? අද අපිට කතා කරන්න තියෙන්නේ මරණම්පි දුක්. ජාති ජරා මරණ. මේ මරණ කියන එක අපිට හිතෙන්නේ ශරීරයෙන් හුස්ම ටික අයින් වුණාට පස්සේ මැරෙනවා. එච්චරයි. නමුත් එහෙම එකපාරම බුදුහාමුදුරුවෝ මැරෙනවයි කියන එක වචනකින් අවසන් කරේ නැහැ. උන්වහන්සේගේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුද්ධිය මේ ලෝකයේ උපදින සෑම උසස් මිනිසෙකුටම විග්‍රහ කරලා තියෙනවා. තේරුම් කරලා දීලා තියෙනවා. තේරුම් අරගෙන තියෙනවා. ඒත් මරණය කියන මේ අපි හැමෝම බිය උපදවන කෙලෙස් සහිත මිනිස්සු අකමැතිම දේනේ මරණය. උපදින්න කැමති. උපදිලා ජීවත් වෙන්නත් කැමති. ලෙඩවි හරි පණ ඇද හරි ඉන්නත් කැමති. මේ මැරෙනවා කියන එකට පුදුම බයක් තියෙනවා. මේ මොකද අර හිතේ තියෙන කෙලෙස් වල තෘප්තිය තවම විඳලා අවසන්නේ. හැම දෙයකින්ම ප්‍රිය රූපං සහත රූපං ප්‍රිය භාවයක් මිහිරි බවක් හොයනවා. ඇත්ත ඉගෙන ගත්තත් බොරුව ඉගෙන ගත්තත් ඇත්තෙන් ජීවත් වුණත් බොරුවෙන් ජීවත් වුණත් හැම කෙනෙක්ම මරණයට බයයිනේ. මරණයට බය උපදවන්නේම අර යථාභූත ඥාණයෙන් මිදිලා මිත්‍යා දෘෂ්ටියට සිත යොමු කරගෙන අවිද්‍යාවෙන් හිතන අය මරණයට බයයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ මරණය කියන්නේ මොකද්ද කියලා තාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒක මහ පුදුමයි. මම හිතන්නේ ලෝකයේ කිසිම ශාස්ත්‍රවරයෙක් නොකරපු අවබෝධයක් නොදුටු පැත්ත අපිට පෙන්නලා දෙමින් අපේ ජීවිත අවබෝධය ලබලා දෙන්න තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ස්වයං බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්ත දේ අපටම අනුකම්පා පිණිස සියලු සත්වයන්ට අනුකම්පා පිණිසම උන්වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. එහෙනම් අද අපි කතා කරන්න තියෙන මාතෘකාව කතමංච භික්ඛවේ මරණ. මොකද්ද මහණෙනි මේ මරණය කියලා කියන්නේ? යා තේසං සත්තානං තම්මා සත්තනිකායේ චුති. බලන කොච්චර ලස්සන. ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ගෝත්‍රයන්ගේ චුත වීමක් ඇති වෙයි. කියන්නේ මා ඔබට පරමාර්ථ වශයෙන් පහුගිය ජාති ජරා කියන කරුණු දෙක තේරුවා. ඒ තෝරන වෙලාවට මම මතක් කළා මේ සත්ත්ව කියන සත්ත්ව කියලා කියන එකට සත්වයෝ කියලාත් කියනවා. හැබැයි කාරාදි ඩික්ෂනරි එකේ සත්ත්ව කියන එකට ඇලීම කියලා යා තේසං සත්තානම් යම් ඒ ඇලීමක් මතුවේද තම්මා සත්තනිකායේ චුති. ඒ ඇලීම් වලට සම්බන්ධ සියලුම ඇලීම් වල චුතියක් තියෙනවා. හරණයක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. එතකොට මේ චුතවීම කියලා කියන්නේ තිබූ ශක්තිය, තිබූ දේ, තිබූ තැනින් වෙනස් වෙලා ගිහිල්ලා තව තැනක පිහිටනවට කියන චුත කියලා. චුත වෙනවා. චුතිසිත කියලා කියන්නේ මේ භවයේ මේ තියෙන සිතිවිලි ඊළඟ භවයට චුත වෙනවා. නිසා මේ චුත ඥානය අපි හැම කෙනෙකුටම අවශ්‍යයි. ඒ ඇතිවීම නැතිවීම ස්වභාව කොට තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය යටතේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මේ දෙතිස් කුණපයන්ගෙන් වටවි
සැදුම්ලත් මේ ශරීරය තුලයි සිත කියන ශක්තිය පිහිටලා තියෙන්නේ. තුට ශරීරයක් තුල මේ සිත විහිං තමයි ඒ ශරීරයේ සියලු අවයවයන් ක්‍රියාත්මක කරන්නේ. ඒකට මේ ශරීරයයි සිතයි එකට ඒකාබද්ධවයි පවතින. අපි මැරෙනවයි කියලා කියන්නේ පුද්ගලයා සම්පූර්ණ මැරෙන්නේ නැහැ, භාගය මැරෙන්නේ. අපේ රූප කාය පමණයි මැරෙන්නේ, නාම කාය මැරෙන්නේ නැහැ. උපන්දා පටන් මැරෙන මොහොත දක්වා අපි සමාජයේ නොයෙක් තත්ත්වවල හිටියත් අපි හැමෝම දවසක මැරෙනවා. මා නිතර මතක් කරන්නේ ඔබේ සුදු කකුල් දෙකට සුදු මේස් දෙකක් වැටෙනවා. මේස් දෙක දාලා කකුලේ මාපට ඇගිලි දෙක කම්බි කෑල්ලකින් ගැට ගහලා අඹරනවා. ඔබේ ලස්සන සුදු අත් දෙකට සුදු මේස් දෙකක් වැටෙනවා. කළු අත් දෙකක් වුණත් මේස් දෙකක් වැටිලා අත්වල ඇඟිලි ටික එකට රිංගවලා එකට බඳවනවා. එහෙම නැත්නම් මරණ මොහොතදී ඔය එකට එකතු කරන්න බෑ. එහෙම කරවලා අපට වෙන දේ මොකක්ද කියන එක මේ ධම්මානුපස්සනාවෙහි චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛාරය සත්‍ය තුල මරණම්පි දුක්ඛං කියන තැන ඉතාමත්ම ලස්සනට මේක විග්‍රහ කරනවා. එතකොට සිතක අවස්ථා තුනක් තියෙනවා මම මතක් කළානේ. උපාද තිති භංග. අපේ රූපකාය මැරුණට රූපකාය පොළොවට පස් වුණාට පොළොවට අලු වුණාට නාමකාය පවතිනවා, රැඳෙනවා. අපේ හිත රැඳෙනවා මේ ලෝකේ. එතකොට මේ හිත නාමකාය රැඳෙනවා. එතකොට නාමකායට ගන්න දේවල් අපි කියමු යම් ඇලීමක් යම් කාම වස්තුවක් එක්ක හිත ඇලුණයි කියලා. ඒ ඇලෙනකොට යා තේසං සත්තන ඒ ඇලීම් සමග ඒ විවිධ ඇලීමක විවිධ කාන්දම් විවිධ කැමැති අපේ හිතවල උපදින. ඒ හැම කැමැත්තක් ඇතුළතම තෘෂ්ණාව හට ගන්නවා. ඒකට තෘෂ්ණාවේ ස්වභාවය තමයි මේ හිතේ තියෙන තෘෂ්ණාවෙන් තවත් ඊට වඩා තෘෂ්ණාව වැඩි වෙන හිතක් අපිට නිර්මාණය කරනවා. දැන් බලන්නකෝ කණ්ඩ බොන්න නැතුව හිඟමන් යද හිටපු පුද්ගලයෙකුට රුපියල් 100ක් ලැබුණොත් 100ට අවශ්‍යතාවය යෙදෙනවා. ඊළඟට 100 හම්බ කරපු පුද්ගලයා නිතරම හිතන රුපියල් 1000ක් හම්බ කරා නම් ඊට වඩා සැපයි කියලා. 1000ක් හම්බ වෙන මිනිස්සයයි 1000න් සැනසෙන්නේ නැහැ. 10000ක් හම්බ වුණා නම් හොඳයි. ඒ වගේම ඒ 10000 20000 කරනවා 20000 ලක්ෂ කරනවා ලක්ෂ කරන එක කෝටිය කරනවා කෝටි ප්‍රකෝටිපතියෝ වෙනවා. අන්තිම වෙලාවට ලංකාවේ ඉපදිලා ලංකාවේ ජීවත් වෙන අය එංගලන්තයෙන් ගෙවල් දොරවල් ඉඩම් ගන්න. ඕස්ට්‍රේලියාවෙන් ගෙවල් දොරවල් අරගෙන ඇපල් වතු ගන්නවා. පුළුවන් නම් හදේ තියෙනවා නම් හදේ තියෙන දේ තුනක් ගන්න කැමති වෙනවා. ලෝභය වැඩි වෙන්න වැඩි. එතකොට රුපියල් 100ක් හොයාගන්න බැරි හිගමන් යද හිටපු කෙනෙක් ඒ හිඟන කාලේ රුපියල් 100න් ගැලපෙන දෙයක් කාලා බීලා හිටපු මේ සරල ජීවිතයක් ගතපු කරකනාට ලෝභය නිසා ලක්ෂ ගණන් හොයන්න හිතෙනවා. ලක්ෂ ගණන් හොයන අයට දසලක්ෂ ගණන් හොයන්න හිතෙනවා. දසලක්ෂ ගණන් හොයන කෙනාට කෝටි ගණන් හොයන්න හිතෙනවා. කෝටි ගණන් හොයන අයට ප්‍රකෝටි ගණන් හොයන්න හිතිලා ඒගොල්ලෝ ඒ සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා තමන්ගේ ලෝභය නිසා මේ ලංකාවේ ඉන්න ගෙවල් දොරවල් ඕන තරම් තියෙද්දි ඩුබායි වලින් ගෙවල් ගන්නවා, එංගලන්තෙන් ගන්නවා, ඇමරිකාවෙන් ගන්නවා, නිව්සීලන්තෙන් ගන්නවා. බවට ලෝකේ හැමතැනමත් ගෙවල් දොරවල් අරගෙන ඒකෙ මදි වෙලා වැරදිලාවත් කිව්වොත් එහෙම ග්‍රහ ලෝකේ තවත් ලෝකයක තැනක් තියෙනවා පර්චේස් එකක් මෙච්චරයි කියලා අතේ සල්ලි තියෙනවා නම් ගිහිල්ලා ගන්න. එතකොට හිඟමන් යදපු තැනක ඉපදිච්ච මේ පුද්ගලයාට මේ තරම් හිතට ආශාවක් තෘෂ්ණාවක් ඇති උනේ හිතේ ඇලීම පාලනය කරන්න අවබෝධයක් නැති වෙච්ච. ඒකට මෙතන කියන්නේ යා තේසං තම්මා සත්තනිකාය ජාති කියන්නේ යම් සිතක ඇලීමක් හටගත්තොත් ඒ ඇලීම අපට හොරා තවත් ඇලීම් රාශියක් මතු කරනවා. ඒ වගේම තමයි මෙතන යා තේසං සත්තානං තම්මා සත්තනිකාය චුති මේ හිතේ තියෙන තෘෂ්ණාව උපාද තිති භංග කියන අවස්ථා තුනෙන් මේ සිතේ තියෙන තෘෂ්ණාව මේ සිතවිල්ල භංග වෙනකොට නැති වෙනකොට ඊළඟ සිතවිල්ලට උපාදාන වෙලා තමයි මේ තෘෂ්ණාව නතර වෙන්නේ. ඒක මේ සිතේ තියෙන දේ ඊළඟ සිතට ගෙනියනවා ඊළඟ සිතේ තියෙන දේ ඊළඟට ගෙනියනවා මෙහෙම ඉදිරියට යනකොට
අපේ ක්ෂණයක් පාසා අපි රැස් කරන අකුසල් භවෙන් භවයට චුත වෙනවා. කුසලොත් එහෙමයි. ඒ නිසා සංසාරේ සැරිසරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් දුක් විඳින්නේ මේ සංසාරගත මහා දුකකට පත් වෙලා තියෙන්නේ මේ චුතිය නිසා. චුතිය කියලා කියන්නේ තියෙන දෙයක් මේ තියෙන තැනින් තව තැනකට වෙනස් වෙලා ගිහිල්ලා එතන ස්ථිර භාවයට පත් වෙනවා. ඒකට මේ චුතිසිත මරණාසන්න මොහොතේ විතර නෙවෙයි ඇති වෙන්නේ. හැම සිතකම තියෙන චුතියක්. සිතක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ නැති වෙන භංග වෙනවා කියන්නේ ඒ සිත භංග වෙන්නේ මේ සිත භංග වෙන්නේ ඒ සිතේ තියෙන කාන්දම, කාමය ඊළඟ සිතට අරගෙන යන චුතියක් එක්ක අරගෙන යන කාම ශක්තියක් එක්ක තමයි ඒ සිතින් ඊළඟ සිතට යන්නේ. මෙහෙම ගිහිල්ලා අන්තිම සිත මරණාසන්න මොහොතේ ඇති වෙන හිතටත් මෙලව ජීවිතේ කරපු කුසල් අකුසල් දෙක හිතට මතක් වෙලා අකුසල් කරගත්තු ඒවා අවසානයේ චුතිසිතට අකුසල ආරම්භණයක් හැටියට එනවා. කුසල් කරගත්ත කෙනාට මරණ මොහොතේදී මරණාසන්න මොහොතේදී කුසල ආරම්භණයක් ඒ හිතට එනවා. එතනින් ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මයට යනකොට අපේ රූපකාය මැරිලා ගිහිල්ලා නාමකාය ඉතුරු වෙනවා. නාමකාය තමයි ඊළඟ භවයට යන්නේ. එතනින් නැවත ඒ කෙලෙස් වල හැටියට බලු රූපයක් හරි හරක් රූපයක් හරි කොටි රූපයක් හරි මොන යම්මෝ කරපු කුසල අකුසල දෙකට අනුව වෙනම හැඩයකින් වෙනම ආකාරයකින් වෙනම චරිත ලක්ෂණ වලින් ඒ ආත්ම භාවය වෙනස් වෙවි යනවා. ඒකට මෙතන දේශනා කරනවා බුදුහාමුදුරුවෝ චවනතා මේක තමයි ඊටාම වටින්නේ මහණෙනි මේ ඇතෙන බව මේ හිතේ චුතිය නිසා චවනතා කියන්නේ මැරෙන බවක් කියන්නේ අතීතයේ තිබුණු දේවල් මෙරි වෙනස් වූ දෙයක් ආය උපදින. දැන් බලන්නකෝ 25 වෙනි උපන්දිනේ ඉඳලා 26 වෙනි උපන්දිනේට යනකොට අපේ ශරීරයේ තිබුණු හැම රූප කලාපයක්ම නාකි වෙලා තිබුණු ප්‍රභාස්වරය අඩු වෙලා දිරණ ස්වභාවය වැඩි වෙලා චුත වෙලා. ඒ කියන්නේ අතීතයේ තිබුණු ප්‍රභාස්වරය චුත වෙලා වෙනස් මොකද්ද අඳුර එකක් ඇවිල්ලා. එක ක්ෂණයක් පාසාම මේ හැම රූප කලාපයකම තෑම සිතක් පාසාම තියෙන ඒ විවිධ සකස් වීම වෙනස් වෙවි තමයි යන්නේ. ඒක අපිට පේන්නේ ගොඩාක් කල් ගියාට පස්සේ. දැන් අපි කියනවා නැන්දේ ඔයාගේ හැම රැලි වැටිලා. නැන්ද දන්නෙත් නෑ ඒ රැලි වැටලා තියෙන්නේ කියලා. නමුත් නැන්ද ඒ මොහොතේ කල්පනා කරොත් පුතේ මං ඔයාගේ වයසේ මගේ ඇඟේ රැලි තිබුණ නැහැ. මම දන්නේ නෑ ඒ රැලි වැටුනේ කියලා සමහරු කියනවා නෑ. ඒ නොදන්නේ අවිද්‍යාව නිසා අපට අපි ගැන හිතන එක පැත්තක තියලා අපි වෙන මොනවදෝ ගයක් ගැන හිතනවා. සමහරු ඉන්නවා ගෙදර ලොකු අයියා, ගෙදර ලොකු අක්කා. ගෙදරට අම්මා වෙනවා, තාත්තා වෙනවා. අම්මා නැති අඩුව, තාත්තා නැති අඩුව ලොකු අක්කා පුරවනවා, ලොකු අයියා පුරවනවා. සහෝදර 6 දෙනයි. අයියා හිතනවා කරුණා මෛත්‍රිය නිසා තාත්තා නැති එකේ මම මගේ නංගිලා මල්ලිලාගේ බර කරට අරගෙන නංගිලාගේ මල්ලිලාගේ යුතුයකම් ඉවර කළා. මම අවසානයේදී බඳිනවයි. ඉතින් එයා හදවතින්ම තාත්තා කෙනෙක් වගේ සියලු දෙනාට යුතුයකම් කළා. අප්පච්චි වෙනුවට තව ලොකු අප්පච්චි තාත්තා බවට පත් වෙලා සියලු දෙනාගේ යුතුයකම් කළා. රස්සාවල් අරන් දීලා ගෙවල් දොරවල් හදලා දීලා ආවා විවාහ කටයුතු කළා. ඔක්කොම කළා ඉවරලා බවට එයාට බඳින්න කාලයක් නෑ යනා කියලා. එසකියා සුදු වෙලා හැම රැලි වැටිලා දත් හැලිලා ශරීරය අයෝබලත් වෙලා දුර්වල වෙලා. එතකොට යාගේ හිතේ ලොකු කලකිරීමක් එනවා. මගේ කාලේ අපරාධේ නාස්ති වුණා. මං අනුන් වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා මගේ කාලය මට ලබන්න තිබුණු දේවල් ඔක්කොම මට අහිමි වුණේ මේ කාලකන්ණි නිසා කියලා මහා ද්වේෂයක් හිතේ. සමහර හිත හදා ගන්නවා නෑ මම බැඳේ නැතත් මට ආත්මයක් නැතත් මගේ ජීවිතේ මොන වුණත් මම මගේ සහෝදරයන්ගේ ජීවිතය ආලෝකමත් කළානේ කියලා ලොකු සතුටක් ලබනවට වඩා සතුට ලබන අය ටික දෙනා ඉන්නේ අසතුටෙන් ජීවිතයේ අන්තිමේදී අවසාන කාලේ මහා දුකටපත් වෙලා පළ කිරීමෙන් ජීවත් වෙන පිරිස ඉන්නවා. එතකොට මේ ෂණයක් පාසා අපි මැරෙනවා. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තේ. ඉපදුණු හැම ෂණයකම දැන් බලන්න උදේට නැගිටිනකොට තියෙන තත්ත්වයයි හවසට නිදා ගන්නකොටයි අවුරුදු මේ දවසක වෙනස්කම් අපිට සියසින් දැක ගන්න ලැබෙනවා නම් මං හිතන්නේ මිනිසුන්ට මෙච්චර තෘෂ්ණාවක් එන්නේ නැහැ. ආශාවල් එන්න වෙලා තියෙන ධර්මයට හිත යොමු වෙන්නේ නැහනේ. අපි හිතන්නේ උපන් අපි හැමෝම සදාකාලිකයි කියලා. මේ ඔක්කොම
නිත්‍යයි සුඛයි ආත්මයි වශයෙන් හිතන හැම ක්ෂණයක් පාසාම මට මතකයි මගේ අම්මගේ මෑණියෝ අපේ ආච්චි අම්මා අවුරුදු 90 ගණක් විතර ජීවත් වුණා. මමත් එදා හරියටම කොළඹ ඉදර ගිහිල්ලා ගෙදර හිටියේ. හවස එළවලු හිටවලා එයාම එළවලු හිටවලා ඒ බෝංචි වලට වතුර දාලා රාත්‍රී 6ට 4 විතර තමයි ගෙදර ආවේ. ඉතින් දවස පුරා වතුරේ ඉඳලා සීතලේ වයසත් 90 ගාන. ඉතින් හරීම ශක්තිමත් හරීම නිරෝගී. ඇවිල්ලා මට ගිලම්පස හදලා දීලා ඔක්කොම ගල්ලා සතුටු සාමිචි දීලා බණ ධර්මයේ කතා කරලා බොහොම සතුටෙන් ඉඳලා රාත්‍රී ඉතින් මටත් ඕන කරන සියලු දේවල් හදලා දීලා නින්දාගත්තා. උදේ පාන්දර 4ට විතර නැගිටලා හාමුදුරුවනේ කියලා කතා කරනවා. මම බැලුවා මොකද මේ ආච්චි අම්මා කතා කරන්නේ. හොඳට හයිය තිබුණා. අනේ අපේ හාමුදුරුවනේ මට කකුලක් උස්සන්න බෑ වගේනේ. මේ රෑ හොඳට ඔක්කොම වැඩ කරලා කලින් දවසේ ඔක්කොම කරලා ඊළඟ පසලා දීලා කතා බහ කරලා හොඳට හිටපු ආච්චි අම්මා පහුවෙන්ද උදේ පාන්දර කියනවා මට මගේ කකුල උස්සන්න බෑනේ. පොළවන්න බෑනේ. ඉතින් මම ළඟට ගිහලා බලුවම අතත් උස්සන්න බෑනේ මගේ. මොන්ට අතයි කකුලයි එක පැත්තකින් මූණේ කටේ එක පැත්තක් ඇද වෙලා ගිහිල්ලා විනාඩි ගාණක් ඇතුළත. ඉතින් ඊයේ දවසේ හොඳට හිටපු කෙනා අද දවසේ මෙහෙම වෙනකොට අපිට කියන්න පුළුවන්ද ඔබට මට මොනවා වෙයිද කියලා. දැන් මෙහෙම නිරෝගීව නිදුක්ව නිරෝගීව බොහොම hina වෙලා සන්තෝෂෙන් හිටියට හෙට උදේ වෙනකොට අපිට ඇසට නොපෙනෙන මරණයක වෙන එක ස්වභාවිකයි. ඒක පේන්නේ නැහැ. හැබැයි අපේ ආච්චි අම්මට කකුල මැරුණා, අත මැරුණා, එක පැත්තක් මැරුණා, මාස ගාණක් හිටියා. ආයෙක නැවත පණ ගන්නන්න බැරි වුණා. එහෙම අවසන් ගමන් ගියා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. සමහරු සෝම ස්වාමීන් වහන්සේ රුසියාවට ගියා. ආයෙ මෙහෙට ආවේ පෙට්ටියේ. මේ ලෝකේ අපි හැමෝටම අපේ හැමගෙම ජීවිතවල මේ පණ ඇති පණ නැති සියලු දේවල් වල ක්ෂණයක් පාසා ඇතිවීම නැතිවීම ස්වභාව කොට තියෙන්නේ. ඒ ස්වභාව කොට නිසා සිතවිලි පවත්වන සත්වයෝ මේ සිතින් සිතට යන කාමය චුත වෙනවා වගේම මරණයටපත් වෙනවා. මැරිලා යනවා. ඊළඟට බෙහෙදෝ මේක බිඳෙනවා. තිබූ තත්වයේ බිඳි බිඳි වෙනස් වූ තත්වයක් හැදෙනවා. අන්තර්දහන. එතකොට මේ හිතේ තිබුණු ස්වභාවය අන්තර්දහන වෙලා වෙනස් ස්වභාවයක් ඊළඟ හිතට ඇති වෙන්නේ අන්තර්දහන. ආගොල්ලෝ මරණය කියන එක බුදුහාමුදුරුවෝ වචන කීවෙන් කියනවනේ. මේ හැම පරමාණුවකම හැම රූප කලාපයකම වෙනස් වෙන දේ බුදුරජාණන් වහන්සේ මේ මරණය කියන එක දැන් අපි මරනවා කියන්නේ මේ හිටියා මේ මරුණා. පෙර රූපකාය මරණ එක ගැන විතරයි අපි දන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මරණය වචන ගණනාවකින් චුති චවනතා බෙහෙදෝ අන්තර්දහන මච්චු මරණ ඒක තමයි දර්ශන දේ. මච්චු මරණම් කියන්නේ මරණයට බිලි වෙනවා. ඒ කියන්නේ ආයේ නැවත නූපදින තැනට මැරෙන කොටසකුත් තියෙනවා. මනුෂ්‍ය ආත්මයක මැරිලා ඊළඟ ආත්මේ බලු ආත්මයක ඉපදුනොත් මේ මනුෂ්‍යයා නෙවෙයිනේ බල්ලෙක් වෙලා උපදින්නේ. ඒකට මනුෂ්‍ය කියන අයිතිය මැරිලා. ළඟට බලු කියන ගතියක් ආයේ ඊළඟ ආත්මේ මතුවෙලා. මච්චු මරණ. ඊළඟට කාලක්‍රියාය. කාලය ගෙවි යනවා. කාලය විනාශ වෙලා යනවා. මේ මෙලෝ ජීවිතේ ජීවත් වෙච්ච තිබුණු ජීවිත කාලය අවසන් වෙලා යනවා. කන්දානම් බෙහෙදු හැම ස්කන්ධයකම මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තුල ක්ෂණයක් පාසා බෙහෙද වෙවි තිබූ තත්ත්වේ වෙනස් වෙවි අන්‍ය වූ තත්ත්වපත් වලටපත් වෙනවා. කලේබරස්ස නික්කේපෝ මේ ශරීරයේ තියෙන සිත නිරුද්ධ වෙලා මේක වියලි දරකඩක් බවට පත් වෙනවා. ප්‍රාණයක් නැති බව ඉදං උච්චති භික්ඛවේ මරණං. මෙන්න මේකට මරණයයි කියනවායි කියලා බුදුහාමුදුරුවෝ අපට මේ යතහභූත ඥාණයෙන් අපට වෙන වෙනස්කම් අවබෝධ කරන්නට උන්වහන්සේගේ අර ප්‍රත්‍යක්ෂ ඥානය ප්‍රත්‍යක්ෂ ඥානය අවදි කරන්න අපට දේශනා. ඒ නිසා රත්තරන් දෙමව්පියනි අද උඳුවපුර 15ක් පොහොය දවස. අවුරුද්දකට දවස් 365ක් තියෙනවා. දවස් 365න් දවස් 12යි මේ පුර 15ක් පොහොය දවස් එන්නේ. ඒතකොට 365න් 12 කඩු කරාම අපිට කොච්චරනම් තියනවද මෙලොව ජීවිතය ගැන හිතන්න දින 365න් දවස් 12ක්වත් අපිට ඊළඟ භවය ගැන හිතන්න තරම් යථාභූත ඥානයක් එන්නේ නැත්තම්
ජීවිතේ අනියත බව මෙනෙහි කරන්න මේ දවස් 12ටවත් අපිට සිල් සමාදන් වෙන්න බැරි නම් පන්සලකට ගිහිල්ලා මලක් පහන පූජා කරලා තමන්ගේ දූ දරුවන් එක්ක බණක් භාවනාවක් කරලා එන්න බැරි නම් මේ අනියත ස්වභාවය මෙනෙහි කරන්න බැරි නම් ජීවිතේ අනියතයි මරණය නියතයි. ඔබ මොන විදිහෙන් ජීවත් වුණත් බණ භාවනා කළත් මැරෙනවා නොකළත් මැරෙනවා. ඔබ හොඳින් ජීවත් වුණත් මැරෙනවා නරකින් ජීවත් වුණත් මැරෙනවා. එහෙමනම් රත්තරන් දෙමව්පියනි යතහභූත ඥානය කියලා කියන්නේ ආධ්‍යාත්මයේ පිළිබඳ ගවේෂණය කිරීමට හැකි බුද්ධිය. ඒ යතහභූත ඥාණයෙන් මේ උඳුවප්පුර 15ක් පොහොය දවසේ ඔබට මෙනෙහි කරන්න වටිනා ධර්මයක් තමයි මරණ ධර්මය. මේ මරණ ධර්මයේ මෙනෙහි කරපු නිසා තමයි ධර්මාශෝක අධිරාජයාගේ එකම දියණිය සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වයස අවුරුද්දට 20 ගානකට අඩුවෙන් යාන්තම් වැඩි වියට පත්වෙච්ච එක මම පැවිදි කළා. හොඳට ධර්ම විනය ඉගෙන ගත්තා. අපේ රජවරු වගේ සිංහාසනේ බාර දෙන්න දරුවන්ට මහන්සි ගත්තේ නැහැ. අපේ රජවරු වගේ පරම්පරාවට බූදල එකතු කරලා දෙන්න මහන්සි ගත්තේ නැහැ. මුළු රටක් එක්සේසත් කරපු ධර්මාශෝක රජුරෝ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන ධර්ම රාජ්‍යයක් ගොඩනගලා ධාර්මික පාලනයක් කරලා තමන්ගේ දරුවන්ට දුකෙන් නිදහස් වෙන්නට ලෞකික සම්පත් ලැබලා දුන්න රාජ සම්පත් ලැබලා දෙන්න කල්පනා කරේ නැහැ. ආධ්‍යාත්මික සම්පත් ලැබලා දෙන්න තමන්ගේ ලේවලින් ජාත කරපු මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දෙනම ශාසනයට පූජා කරලා පියෙක් හැටියට ලෝකේ තියෙන ශක්ති රජසපට වඩා මානසික සැපය ගැන කල්පනා කළා දරුවෝ දෙන්න පූජා කළා. එදා සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අද වගේ දවසක තමයි අනුරාධපුරේ රෝපණය කළ තියෙන ජයසිරිමා බෝධීන් වහන්සේ වඩම්මෝගෙන ආවේ මේ උඳුවප්පුර 15ක් පොහොය දවසේ. ඒ ස්ථාපිත කරලා මහමෙවුනා වේනි ස්ථාපිත කරලා එදා පටන් මෙහෙණි සස්නක් ආරම්භ කළා. මේ මෙහෙණි සස්න ආරම්භ කළා එදා ශ්‍රී ලාංකික කාන්තාවගේ විමුක්තිය ලබලා දෙන්න මෙහෙණි සස්නෙන් ලැබිච්ච උපකාරය මෙපමණයි කියලා කියන්න බෑ. එදා සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්සේලා මේ රටේ ජීවත් වෙන දුගතියට යනවා හොඳින් මැරෙන අය සුගතියට ගිහිල්ලා සසර දුක් කෙලවර කරගන්න. ඔබටත් ධර්මාභෝධය ලැබිලා මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ධර්මයේ මෙනෙහි කරන්න සම්මා සතිය වැඩිලා මෙලව ජීවිතය සුවපත් කරගෙන පරලොව ජීවිත සුවපත් කරගෙන කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්ම දේශනාව ඔබේ නිර්වාණ ධර්ම අවබෝධයේ පිණසම වේවායි එකසිතින්මයි ප්‍රාර්ථනා කර සිටින්නේ. අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ රිකිල්ල ගස්කඩ බූවැල්ලේ පදිංචි පින්වත් කරුණාවතී මැණිකේ සමරකෝන් මාතාව ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. පරලෝසපත් පුංචි මුදියන්සේ සමරකෝන් පියාට බණ්ඩාර මැණිකේ ජයතිලක මෑණියන්ට WMC වීරසේකර සොහයුරාට MSK වර්ණකුල සූරිය PLK වර්ණකුල සූරිය CSK වර්ණකුල සූරිය NPK